වාසනාවන්ත පින්වත්නි, අද ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වත්නි, අපි දන්නවා මේ දවස්වල අපට රටට ලෝකයාටම විශාල වසංගත රෝග බියක් ඇති වේගෙන යන කාලයක්. එවැනි කාලෙක ලෙඩ වෙන එක කාටත් පොදු ධර්මතාවයක්. ඉපදුනා නම් ඒකාන්තයෙන්ම ලෙඩ වෙනවා. ඒක ආර්ය සත්‍යයක්. දැන් බුදුරජාණන් වහන්සේ පවා භික්ෂුන් වහන්සේලා ලෙඩ වුණාට පස්සේ බෙහෙත් නියම කරලා තියෙනවා. විනය පිටකේ තියෙනවා බේසජ්ජක්ඛන්දකේ කියලා. ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට බෙහෙත් නියම කරපු වෙනම කොටසක්. ඊළඟට ඔබ දන්නවා බුදු කෙනෙකුට ප්‍රතිකාර කරන්න පෙරම් පුරාගෙන වෛද්‍යවරයෙක් ගැන. අපේ බුද්ධ ශාසනයේ හිටිය ජීවක කියලා වේද මහත්තයෙක්. බුදුරජාණන් වහන්සේට බෙහෙත් කරන්නම පෙරම් පුරාගෙන ආපු වෛද්‍යවරයෙක්. විනේ තියෙන එක අවස්ථාවක අපේ බුදුරජාණන් වහන්සේට විරේක බේතක් කරන්න අවශ්‍ය වෙලා. මේ ජීවක කල්පනා කරා තථාගතයන් වහන්සේව පීඩාවකට වෙහෙසකට පත්වෙයි කියලා. ඒ නිසා කල්පනා කරලා බෙහෙතක් හැදුවා කියනවා නෙළුම් මල් මිටි 3කට. එතකොට මේ මල් මිටිය ඉඹින්න තමයි තියෙන්නේ. මල් මිටිය ඉඹිනකොට විරේක වෙනවා. ඒ වගේ සුවඳ ඇති වෙන විදිහට, කයට අපහසුාවක් නොදැනෙන විදිහට මේ වගේ ප්‍රතිකාර කරා කියන. ඒ වගේ ධර්මයේ සඳහන් වෙනවා. ඊළඟට ඔබ ගිරිමානන්ද සූත්‍රය අහලා ඇති. ගිරිමානන්ද සූත්‍රය සඳහන් වෙනවා ලෙඩ හටගන්න, රෝග හටගන්න හේතු. ඒ නිසා අපි කාටත් ඉපදුනා නම් ලෙඩ වෙනවා. ඒක නොයේක් විදිහට හැදෙන්න පුළුවන්. මේ වසංගත රෝග ඇති වෙච්ච අවස්ථාවල ධර්මයෙන් තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාව බලෙන් අපිට විශාල ආශිර්වාදයක් හදාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අද අපි කතා කරන්නේ ඊ ගැන. ඒ තමයි රතන සූත්‍ර දේශනාව. මේ රතන සූත්‍ර දේශනාව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ විශාලා මහනුවර රෝග, දුර්භික්ෂ, අමනුස්ස කියන මේ තුම්බිය ඇති වෙච්ච වෙලාවේ. විශාලා මහනුවර ගැන අපි ඉස්සෙල්ලා ධර්මානුකූල මේක හැදිච්ච හැටි හරිය ලස්සන කතා ටිකක් තියෙනවා. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න බොහෝ කාලයකට පෙර. ඒ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ ටිකක් දීර්ඝයි. දැන් අපි හිතමු අපි අද ඉන්න කාලේ අපේ ආයුෂ අවුරුදු 100නුත් 15ට පිරිහිලානේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය කාලේ මීට අවුරුදු 2500කට එහා ගත්තොත් මිනිස්සුන්ගේ ආයුෂ මීට වඩා වැඩි. ඒ කාලේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120ක්. ඊටත් එහා හිටියා. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. ඊළඟට අවුරුදු 120 මහා කාශ්‍යප හාමුදුරුවෝ, විසාකාව, ආනන්ද හාමුදුරුවෝ අවුරුදු 120ක් ජීවත් වෙලා තියෙනවා. එතකොට අදට වඩා ආයුෂ වැඩි ඒ කාලේ. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තවත් අවුරුදු දහස් ගානකට එහා ගත්තොත් ඊටත් වඩා ආයුෂ වැඩි කාල තිබිලා තියෙනවා. එතකොට ඒ වගේ කාලෙක බරණැස පාලනය කරපු බ්‍රහ්මදත්ත කියන රජුරු. මේ බරණැස බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අගබිසවට දවසක් දරුවෙක් ලැබෙන්න ඉඳලා નિયમિત දිනවලට පෙර දරුවෙක් හැටියට බිහි වුණේ නියුන් දරුවෝ ලැබෙන්න හිටියේ. නමුත් මස් හැදැල්ලක් හැටියට ලැබුණා. කලලේ බිහි වුණා දරුවෝ හැටියට සම්පූර්ණයෙන් හැදෙන්න කලින්. ඒ වෙලාවේ දැන් මේක රජ්ජුරුවන්ට ලැජ්ජයි. රජ්ජුරුවන්ට ලැජ්ජ නිසා රජ්ජුරුව කල්පනා කරා දැන් අදත් ඉන්දියාවේ කෙනෙක් මැරුණාට පස්සේ අලු ටික පා කරලා යවන්නේ ගංගානම් ගඟ දිගේ. ඒ වගේ ගඟේ පා කරලා යවන්න කියලා. රජ්ජුරුව දුන්නා රාජකීය සේවකයන්ට මෙහෙමම ගඟේ පා කරලා යවන්න කියලා. මේ අය මොකද කරේ? වාජනයකට දාලා තවත් වාජනයකින් වහලා සටහනක් තිබ්බා. බරණැස් නුවර
බ්‍රහ්මදත්ත රජතුමාගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා සටහන් කළා. සටහන් කළා ගඟේ පා කරලා ඇරිය අර වාජනේ. වෙනම සීල් කරලා වගේ දැන් වහලා පා කරලා යවන්න. මෙහෙම පාවෙලා ගඟේ ගිහිල්ලා ඔය ගඟේ කැලේ භාවනා කරපු ඉසිවරයෙක් හිටියා ගඟ අයිනේ. හැමදාම උදේ පාන්දරට මේ ඉසිවරයන් වහන්සේ තාපසයන් වහන්සේ ගඟට එනවා. මුණකට දෝණී කරගන්න පැම් පහසු වෙන්න එනවා. එදා ගඟට බැහැලා මූණකට දෝණී කරගන්න ගඟට බැහැලා ඉන්නකොට අර ගඟේ පාවෙලා ආපු වාජනේ කකුලේ දැවටුණා. වාජනේ අරගෙන බලනකොට වාජනේ සටහනක් තියෙනවා බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජුරුවන්ගේ අගබිසවගේ ප්‍රජාවයි කියලා. ඊට පස්සේ මේක අදිෂ්ඨාන කළ බැලුවා 이르දිමත් තාපසේ. බලපුවහම දැක්කා මේක ඇතුලේ තියෙන්නේ කලලයක්. හැබැයි තව දින ගණනාවක් උණුසුම ඇති වෙන විදිහට මේ වාජනේ මෙහෙම වහලා තිබ්බොත් මේ කලලේ දෙකට බෙදිලා පුංචි දරුවෝ දෙන්නෙක් නිර්මාණය වෙනවා. ඒ නිසා තාපසයන් වහන්සේ මේ වාජනේ මෙහෙම අරගෙන තාපසාරාමයට අරගෙන ගිහිල්ලා උණුසුම ඇති වෙන විදිහට දින කීපයක් එහෙම තියලා තිබ්බා. තාපසයාගේ 이르දි බලෙන් අදිෂ්ඨාන කර කර බැලුවා. નિયમિત දින විවර කරනකොට අර මස් හැදැල්ල දෙකට බෙදිලා පුංචි ගැහැණු දරුවෙකුයි පිරිමි දරුවෙකුයි ඉන්නවා. අර වාජනේ පොඩි දරුවෝ දෙන්න. තාපසයන් වහන්සේ සතර මහා ධාතු චිත්ත වශී પ્રાપ્ત කරගත්ත 이르දිමත් තාපසේ. තමන්ගේ ශරීරයේ ලේ ධාතුව කිරි බවට පත් කරලා මහපොට ඇඟිල්ලෙන් අර දරුවට කිරි පෙව්වා කියලා. දවස් කීපයක් යනකොට ගම්වාසීන් බැලුවා මේ තාපසයා වෙනදා වගේ ගමට එන්නේ නැහැ. හොයාගෙන එනකොට මෙන්න පුංචි ළමයි දෙන්නෙක් ඉන්නවා පොඩි දරුවෝ දෙන්නේ. විස්තර අහපුවාම විස්තර හොයාගත්තා. තාපසයා කිව්වා මේ රජ්ජුරුවන්ගේ බරණැස රජ්ජුරුවන්ගේ රාජකීය උරුමයක් තියෙන දරුවෝ දෙන්නේ. ගම්වාසීන් කිව්වා අපි හදාගන්නම් මේ කිරිමව්වරු ඉන්නවා ගමේ. මේ දරුවෝ දෙන්න අපි බොහොම ගෞරවයෙන් හදාගන්නම් කියලා තාපසයාගෙන් ඉල්ලගෙන ගිහිල්ලා බොහොම ගෞරවයෙන් ගමේ පිරිස එකතු වෙලා අර දරුවෝ දෙන්න හදාගත්තා. දැන් මේ දරුවෝ දෙන්න ටික ටික ලොකු වෙලා එනවා පුංචි වයස සෙල්ලම් කරන වයස එනකොටත් අනිත් දරුවෝ වගේ නෙමෙයි. ඇයි අර මස් හැදැල්ලකින් බිහි වෙච්ච නිසා හැම විනිවිදගෙන ඇතුළ පේනවා කියන. හැම විනිවිදගෙන මේ ශරීරය ඇතුලේ තියෙන නහරවැල් අස්ති ඇතුලේ ලේ ගමන් කරන හැටි මේ ඇඟ පේනවා ඇතුලේ. හැම ඇතුලෙන් විනිවිදගෙන පේනවා. එතකොට මේ දරුවෝ පුංචි කාලේ සෙල්ලම් කරද්දී අනිත් අය විහිළුවට කියන්න ගත්ත හැමට කියන්නේ චවි කියලා. හැම විනිවිදගෙන පේන නිසා නිච්චවි දරුවෝ නිච්චවි කියලා මේ ළමයිට විහිළු තහළු කරන්න පටන් ගත්තා. ඔය විදිහට තමයි ඔය පරපුර කාලයක් යනකොට ලිච්ඡවීන් බවට පත් වුනේ. හැම විනිවිදගෙන පේන මේ දරුවෝ දෙන්න. ඒ දරුවෝ තරුණ කාලේ එනකොට ගම්වාසීන් කල්පනා කරා මේ දෙන්නට වෙන විවාහයක් නම් කරලා දෙන්න බෑ. ඊටා සියුම් හමක් තියෙන. හැම විනිවිදගෙන ඇතුළ පේන. ඒ දෙන්නව විවාහ කෙරුවා කියන ඒ කාලේ. දීර්ඝ ආයුෂ ඇති කාලයක් ඒ අයට 16 වතාවක් නියුන් දරුවෝ බිහි වුණා කියලා. එතකොට 16ක් කියන්නේ දරුවෝ මෙතන 32ක්. ඒ අය අතරම පරපුරේ විවාහ ගිවිස ගැනීම සිද්ධ වුණා කියලා. ඔහොම පරම්පරාව අවුරුදු දහස් ගාණක් යනකොට වේගෙන් ව්‍යාප්ත වෙලා යනවා. ඊට පස්සේ නගරේ ලොකු සීමාවක් ප්‍රාකාරයක් බැඳලා වෙන් කරලා දුන්නා ඒ අයට වෙනම. ආයි අවුරුදු දහස් ගාණක් යනකොට මේ පරපුර වේගෙන් ව්‍යාප්ත වෙන නිසා නගරේ සීමාව තවත් විශාල කරා. දෙවනි පාරටත් වටේට ප්‍රාකාරයක් බැඳලා නගරේ සීමාව විශාල කරලා දුන්නා. ඔහොම කාලයක් යනකොට තවත් අවුරුදු දහස් ගාණක් යනකොට නගර සීමාව තුන්වෙනි වතාවටත් විශාල කරා. තුන් වතාවක් විශාල කරපු නිසා මේ නගරයට කියනවා විශාලා මහනුවර කියලා. එතකොට ওই විදිහට තමයි ලිච්ඡවීන් හැදුනේ විශාලා මහනුවර සකස් වුනේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට ලිච්ඡවීන් 7707ක් හිටියා කියලා. ඒ රජ කටයුතු වලට රාජකීය කටයුතු වලට සම්බන්ධ වෙච්ච පිරිස රාජ කුමාරවරු. ඒ අය රාජ්‍ය පාලන කටයුතු කරේ බොහොම සමගියෙන්
සමගියෙන් සාකච්ඡා කරනවා. සමගියෙන් තීරණ ගන්නවා. සමගියෙන් විසිරීලා යනවා. ඔබ අහලා තියෙනවා අපේ බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහානීය ධර්ම දේශනා කරේ මේ ලිච්ඡවීන්ට. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ එනකොට මේ ලිච්ඡවීන් අතර ඊටාම අවාසනාවන්ත ඉරණමක් වුන්ට අත් වුණා. ඒ අවාසනාවන්ත ඉරණම තමයි විශාල දුර්භික්ෂයක් පැතිරුණා. වැස්ස නැහැ. විශාල නියඟයක්. මේ නියඟ එන්නේ දරුණු වේගෙන යනකොට වසංගත රෝග පැතිරෙන්න පටන් ගත්තා. ඔන්න දැන් වසංගත රෝග පැතිරිලා යනකොට මිනිස්සු වෙනදා නගරේ මැරෙනවා වගේ නෙමෙයි. සමහර දවස්වලට නගරේ 100ක් විතර මැරෙනවා වසංගත රෝග වලින්. ඊළඟට 200 300 මිනිස්සු වසංගත රෝග වලින් මැරෙනවා. මෙහෙම මිනිස්සු මැරෙන ප්‍රමාණය එන්න වැඩි වෙනකොට දැන් ඔබ දකින්න ඇති පහුගිය කාලේ ඔය වසංගතේ හැදීගෙන යනකොට ඔය චීනෙන් ව්‍යාප්ත වෙච්ච. එතකොට කෙනෙක් ළඟට යන්නත් බයයිනේ. ඔබ දැකලා ඇති ඒ අයට ප්‍රතිකාර කරන අය මුළු ඇඟම වැහෙන්න ඇඳුම් ඇඳලා ප්‍රතිකාර කරන වෛද්‍යවරු මිසීලා ඉඳන් රෝහල් වල වැඩ කරන ඔක්කොම ප්‍රතිකාර කරන්නේ එහෙම. කෙනෙක්ගේ හුස්මෙන් මේ කතා කරනකොට ඒ වාතයෙන් මේ ලෙඩේ බෝ වෙන්න පුළුවන් කියලා කෙනෙක් ලෙඩෙක් ළඟට යන්න බයයි. ඒ වගේ විශාලා මහනුවර මිනිස්සු තැන් තැන් වල මැරිලා වැටෙනවා. ඒ මලකුණු එහෙම කුණු වෙලා යනවා කියන කවුරුත් ළඟටවත් යන්නේ නැහැ කියන වසංගතේ පැතිරෙයි කියලා. ඔහොම වෙනකොට නගරේ හැම තැනම මිනිස්සු තැන් තැන් වල මැරිලා මුළු විශාලා මහනුවරම මලකුණු ගඳ. දැන් රෝග දුර්භික්ෂ අර මලකුණු ගඳ පැතිරිලා යනකොට මොකද වෙන්නේ? අමනුෂ්‍ය ඇදෙන්න පටන් ගත්තා. මලමිනි ආහාර කරගන්න මලකුණු වල අර ඕජාව උරා බොන අමනුෂ්‍යයෝ ඉන්නවා. ප්‍රේතයෝ යක්කු. උන් ඇදෙන්න පටන් ගත්ත නගරෙට. අමනුෂ්‍ය ග්‍රහණයකට නගරෙම නතු වුණා කිය. ඊළඟට නගරේ අනිත් ලෙඩ හැදිලා ඉන්න මිනිස්සු කර්මානුරූපීව නගරේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟවල් වලටත් යක්කු අමනුෂ්‍යයෝ රින් ගන්න ගත්තා. කාලයක් යනකොට රෝග බිය, දුර්භික්ෂ බිය, අමනුෂ්‍ය. ඔන්න ඔය තුන් බියෙන් මුළු විශාලා මහනුවර නගරෙම පීඩාවට පත් වුණා. ඔය අතර මුළු නගරෙම මිනිස්සු අසරණයි. විකල්පයක් බේරෙන ක්‍රමයක් හොයාගන්න විදිහක් නැහැ. ඒ වෙලාවේ ලිච්ඡවී රජකුවරු එකතු වුණා. නගරෙ මැද තියෙන කූටාගාර ශාලාව. එතනට එකතු වෙලා සාකච්ඡා කරා වැඩිහිටි අය ප්‍රභූ අය ගෙනහල්ලා සාකච්ඡාවක් පැවැත්වුවා කොහොමද අපි මේකෙන් මිදෙන්නේ? මොකක් හරි විකල්පයක් තියෙනවද අපිට මේකෙන් බේරෙන්න කියලා. ඒ අතර රජගහ නුවර ඉඳන් ආපු උපාසකයෙක් හිටියා. ඒ වෙනකොට බුදුහාමුදුරු බුද්ධත්වයට පත් වෙලා දෙවනි අවුරුද්ද මුල්ම කාලේ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ බිම්බිසාර රජුරු පූජා කරපු වේළුවනාරාම. මුලින්ම බුද්ධ ශාසනයට ලැබිච්ච ආරාමේ තමයි වේළුවනේ. මේ උපාසකයා අර ලිච්ඡවී රාජ කුමාරවරු දැන් එක එක යෝජනා කරනවා. නිගණ්ඨනාථ පුත්ත ගෙන්නන්න කියලා. සමහරු කියනවා සංජය බෙල්ලට්ටි පුත්ත කියලා බොහොම ගුණවතෙක් කියන. දන්නේ නැහැ ඉතින් එක එක කතා කියන. ඔය අතර අර උපාසකයා නැගිටලා කිව්වා බුදු කෙනෙක් පහළ වෙලා මට ඒ ගැන කියන්න අවසරයි කියලා අවසර අරගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට දෑත් නළලේ තියලා බුදු ගුණ කියලා වැන්දා. වැඳලා කිව්වා ලෝතර බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා. අන්න රජගහ නුවර වේළුවනාරාමේ වැඩ ඉන්නවා. බිම්බිසාර රජුරෝ තමයි කිව්ව අග්‍රදායකයා. උන්වහන්සේ මහා සංඝ පිරිසක් පිරිවරාගෙන වැඩ ඉන්නවා. උන්වහන්සේ අරහන් නිකලස් කෙනෙක්. සම්මා සම්බුද්ධ. ගුරු උපදේශ රහිතව ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තාදීයෝ මනුස්සානම් බුද්ධෝ භගවා කියලා මිනිස්සු ගුණ කියනවා. උන්වහන්සේ මේ නගරයට වඩම්මන්න කියෝ. අන්න උන්වහන්සේගේ ආශිර්වාද ලැබුණොත් නම් අපිට මේ විපතෙන් මිදෙන්න පුළුවන් කියෝ. හැමෝම කැමති වුණා. ඒ වෙලාවේ ලිච්ඡවී රාජ කුමාරවරු රාජකීය විදිහටම බිම්බිසාර රජුරුවන්ව දැනුවත් කරලා රජුරුව හරහා බුදුහාඳුරන්ට ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ ආරාධනෙ පිළිගත්තා. දැන් බිම්බිසාර රජුරුව තමන්ගේ රාජ්‍යයේ ඉඳන් ගංගානම් ගඟ දක්වා යොදුන් 7ක මාර්ගයේ සම්පූර්ණයෙන් සුදු වැලි අතුරලා
කොඩි සේසත් නංවල පාර දෙපැත්ත සරසල ලස්සනට හැදුව බුදුහාමුදුරුව වඩින මඟ. ගංගානම් ගඟ දෙපස නාගලෝකේ නාගයන් සැරසුවා කියලා. බුදුහාමුදුරුව වඩිද්දි ගඟෙන් එහාට වඩින තොටුපොළ. ගඟේ ඉඳන් ලිච්ඡවීන්ගේ අර නගරෙ මැද කූටාගාර ශාලාව දක්වාම ලිච්ඡවී රාජකුමාරවරු තමන්ගේ රාජ්‍ය භූමිය සැරසුවා. බුදුරජාණන් වහන්සේ නියමිත දවසේ පිටත් උනේ 1250ක සංඝ පිරිසක් පිරිවරාගෙන. ඒ වෙනකොට ඔබ දන්නවා බුදුහාමුදුරුවෝ බුදු වෙච්ච මුල්ම කාලේ උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් රහතන් වහන්සේලා. සාරිපුත්ත මොග්ගල්ලාන ඒ කාලේ උපතිස්ස කෝලිත අර අස්සජී ඒ මහරහතන් වහන්සේගෙන් බණ අහලා සංජය කියන පරිබ්‍රාජකයා ළඟ හිටපු 250ක පිරිසක් එක්ක තමයි බුදුහාමුදුර ළඟට ඇවිල්ලා පැවිදි වුණේ. එතකොට 1250ක සංඝ සන්නිපාතයක් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ වැඩියා. ඉස්සරලාම ගංගානම් ගඟෙන් එතර වෙලා බුදුරජාණන් වහන්සේ ගඟේ පැන් පෙරහංකඩෙන් පෙරලා පාත්‍රයට පැන් එකක් පෙරලා ගත්තා. පෙරලා අරගෙන බුදුහාමුදුරුවෝ බුදු ගුණ බලෙන්, දහම් ගුණ බලෙන්, සංඝ ගුණ බලෙන් රතන සූත්‍රයේ තියෙන තුනුරුවන්ගේ සත්‍යක්‍රියාවක් තියෙනවා. ඒ තුනුරුවන්ගේ සත්‍යක්‍රියා බලෙන් රතන සූත්‍රයෙන් අර පැන් පාත්‍රය පිරිත් කළා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට දෙන ආනන්දය මේ ලිච්ඡවී රාජ කුමාරවරු සමග නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ගිහින්න කියලා. ආනන්ද හාමුදුරුවෝ ලිච්ඡවී රාජ කුමාරවරු අර විශාලා මහනුවර 3 වතාවක් විශාල කරපු නගරේ ප්‍රාකාර වලලු 3 වටා යමින් නගරයට පිරිත් පැන් ඉස්සා. බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයේ උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා අර පිරිත් පැන් බින්දු අපත යන්නේ නැතුව ඒවා හුළඟේ හමාගෙන ගිහිල්ලා රෝග බියේ අමනුෂ්‍ය වදුරෙන් පීඩා විඳින නගරේ අසරණ වෙච්ච මිනිස්සුන්ගේ ශරීරවල දැවටේවා. බුද්ධානුභාවයෙන්, ධම්මානුභාවයෙන්, සංඝානුභාවයෙන් ඒ අය සුවපත් වේවා කියලා අදිෂ්ඨානයක් කරා. අර පිරිත් පැන් බින්දු හුළඟේ හමාගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ශරීරවල දැවටෙනකොටම හරිම ආශ්චර්යයක් වගේ මේ ලෙඩ වෙලා පණ යන්න හිටපු මිනිස්සු සැනින් සුවපත් වුණා. ඇඟේ අමනුෂ්‍යය හිටපු අය අමනුෂ්‍යය නගරේ අතහැරලා සීසීකට දිව්වා කියලා. මේ මිනිස්සු ආනන්ද හාමුදුරුවෝ පස්සෙන් පෙරහැරක් වගේ සනීප වෙච්ච මිනිස්සු ආනන්ද හාමුදුරුවෝ පස්සෙන් එන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ සංඝයා සමග විශාලා මහනුවර නගරයට වැඩම කරලා නගර සීමාවට සිරිපතුල තියෙනවා සමගම දුර්භික්ෂේ නැති වෙලා එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැළුණා කියන. මල් වැස්සක්, පොද වැස්සක්, පිණි වැස්සක් ඔය විදියට එකිනෙකට වෙනස් වැසි 7ක් ඇදහැලෙනවා. ඒ වගේම රතන සූත්‍රයේ ඉතිහාස අටුවා විස්තරවල තියෙනවා බුදුහාමුදුරුවෝ මහරහතන් වහන්සේලා සමග නගරයට වඩිනකොට නියගේ දුරු වෙලා සිරිපතුල තබනකොට ඇදහැලිච්ච වර්ෂාවෙන් නගරෙම පිරිසිදු වෙනවා. හැබැයි එක වැහි බිඳුවකින්වත් බුදුහාමුදුරන්ටවත් රහතන් වහන්සේලාටවත් තෙමෙන්නේ නැතුව දෙපසට වැසි ඇදහැළුණා කියන. බුදුරජාණන් වහන්සේ නගරේ මැද අර රජවරු රාජකුමාරවරු රැස්වීම පවත්තට කෝටාගාර ශාලාවේ පනවපු ආසන මත බුදුහාමුදුරුවෝ ඇතුළු රහතන් වහන්සේලා වැඩ හිටියා. ආනන්ද හාමුදුරුවෝ නගරේ වටාම පිරිත් පැන් ඉහලා කූටාගාර ශාලාව ළඟට එනකොට නගර වාසීන් ලක්ෂ ගාණක් ආනන්ද හාමුදුරුවෝ පසුපසින් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඉදිරියේ වාඩි වුණා. අන්න එතනදී තමයි බුදුරජාණන් වහන්සේ කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටෝමින් රතන සූත්‍ර දේශනාව දේශනා කරන්නේ. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර 84000ක ධර්මස්කන්ධය ගැන අපි අහලා තියෙනවා. සූත්‍ර දේශනා හැටියට ගත්තොත් 18000කට ආසන්න ප්‍රමාණයක් සූත්‍ර පිටකේ තියෙනවා. මේ දේශනා අතරින් ඊටාම ස්වල්පයක් දේශනා තියෙනවා. කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටි බලවත් දේශනා. ඒ අතර බලවත්ම දේශනාවක් තමයි රතන සූත්‍රය. කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ අපි මේ ඉන්න ලෝක ධාතුව. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල සත්වයන් උපදින සත්ව තල 31ක් තියෙනවා කියන. එන මනුස්ස ලෝක එකයි. සතර අපායක් තියෙනවා. නිරය, තිරිසන් ලෝකේ, අසුර අපාය, പ്രേත අපාය, සතර අපායක් තියෙනවා.
දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජක තාවතින්සේ යාමේ තුසිතේ නිම්මාන රති පරිනිම්මිත වසවර්ති දිව්‍ය ලෝක 6ක් තියෙනවා. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි කියන ධ්‍යාන ලැබලා උපදින බ්‍රහ්මතල 16ක්. අරූපී බ්‍රහ්මතල 4ක් තියෙනවා. ආකාසානං ඡායතන විඥානං ඡායතන අකින්චඤ්ඤායතන නේව සංඥා නා සංඥායතන. එතකොට ඔය ඔක්කොම සත්වයන් උපදින තල 31ක් තියෙනවා. ඔය 31 තියෙන්නේ හිරු සඳුගේ ආලෝකයේ තියෙන පරාසය තුලයි. ඒ කියන්නේ මේ විශ්වයේ මේ සූර්යාගේ ආලෝකය යම් තාක් දුරට විහිදෙනවද? චන්ද්‍රයාගේ ආලෝකය යම් තාක් දුරට විහිදෙනවද? ඒ පරාසය තුල තමයි මේ සත්වතල 31 තියෙන්නේ. මේ වගේ 1000ක් මතක තියාගන්න කියනවා. ඒකට කියනවා චූලනිකා ලෝක ධාතුව කියලා. ඒ 1000ෙම මේ වගේම ලෝක ධාතු තියෙනවා කියලා. ඒ 1000 ගුණ කරන්න කියනවා දසදහසෙන්. ඒකට කියනවා දිවි සහස්‍රී ලෝක ධාතුව. ඒ දිවි සහස්‍රී ලෝක ධාතුව ගුණ කරන්න කියනවා තවත් දසදහසෙන්. ඒකට කියනවා ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුව. අන්න ඒකට තමයි කෝටි ලක්ෂයක් සක්වල කියන්නේ. ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුව. බුදු කෙනෙක්ගේ ආඥා ශේෂ්ත්‍රී බවට පත් වෙන්නේ මේ ත්‍රිහි සහස්‍රී ලෝක ධාතුව. අපිට හිතන්නවත් බැහැ. එතකොට අපි මේ ඉන්න ලෝක ධාතුව විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල ආඥා පිහිටවන්න පුළුවන් බුදු කෙනෙකුට. රතන සූත්‍රයේ එහෙම ආඥා පිහිටවපු දේශනාව. ඔබ රතන සූත්‍රයේ ගාථා කීපය ගත්තොත් පළවෙනි දෙවෙනි ගාථා ටික. මේ ගාථා දෙකෙන් තියෙන්නේ කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුණට ආරාධනා කරලා බුදුරජාණන් වහන්සේ ඉල්ලීමක් කරනවා මේ මනුස්ස වර්ගයාව ආරක්ෂා කරන්න. මේ අය දවල් රැය දෙකේ පින් දහම් කරමින් ගුණ ධර්ම කරනවා මේ මිනිස්යන්ට මෛත්‍රී සිත පතුරවන්න කියලා ඒ දෙවියන්ට කරන ආරාධනය පළවෙනි දෙවෙනි ගාථා දෙකෙන් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ ඇතුළත් සත්‍යක්‍රියා. ගාථාවෙන් ගාථාවට තියෙන සත්‍යක්‍රියා. මේ සත්‍යානුභාවයෙන් සුවපත්. ඒතේන සච්චේන සුවත්ති හොතු. මේ සත්‍යානුභාවයෙන් සුවපත්. එතකොට බුදු ගුණවල සත්‍යානුභාවයෙන්, ධර්මී ගුණවල සත්‍යානුභාවයෙන්, සංඝ ගුණවල සත්‍යානුභාවයෙන් සුවපත්. ධර්මයේ තියෙන සත්‍ය. ඒ සත්‍යානුභාවයෙන් සුවපත් වේවා කියලා බුදුහාඳුරන්ගේ තුනුරුවන් ගැන තියෙන සත්‍යක්‍රියා බලගතුම දේශනාව තමයි රතන සූත්‍රය. ওই දේශනාව අවසන් වෙනකොට සක්‍ර දෙවියන් අහසේ ඉඳන් කෝටි ලක්ෂයක් සක්වල දෙව් බඹුන් වෙනුවෙන් දිව්‍ය ස්වරූපේ මවාගෙන අහසින් පහළට බැස්සා. බැහැලා බුදුරජාණන් වහන්සේට ගාථා 3කින් වදින්න. අවසාන ගාථා 3 තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා බුද්ධං නමස්සාමි සුවත්ති හෝතු, ධම්මං නමස්සාමි සුවත්ති හෝතු, සංඝං නමස්සාමි සුවත්ති. අපි මේ දේශනාව මේ විදිහට පිළිගන්න. තථාගතං දේව මනුස්ස පූජිතං. මේ දෙව් මිනිසුන් වන්දනා කරන, දෙව් මිනිසුන්ගේම පූජා ලබන බුදුරජාණන් වහන්සේට අපි වන්දනා කරනවා. උන්වහන්සේගේ බුද්ධ ආඥාව අපි පිළිගන්නවා. ධර්මීය ආඥාව අපි පිළිගන්නවා. සංඝයාගේ ආඥාව පිළිගත්තා කියලා සක්‍ර දෙවියන් අහසින් පහළට බැහැලා වන්දනා කරා. එතකොට මෙන්න මේ රතන සූත්‍රය අපිට දේශනා අතර හරි බලගත් දේශනාවක්. ඔය දේශනාව විශාලා මහනුවර තුම්බිය රෝග දුර්භික්ෂ අමනුස්ස. ඒ නිසා අපිට ලෙඩක් හැදුනහම අපි බේත් ගන්න ඕනේ තමයි. හැබැයි අපිට ධර්මයේ තියෙනවා අපිට නොපෙනෙන මේ තුනුරුවන්ගේ ආශිර්වාදයක්. ලොකු ආරක්ෂාවක් ලබන හැටි. දැන් බලන්න අපිට පේන්නේ නැති තව කොච්චර දේවල් තියෙනවද? දැන් අපි ගමු අපි වත්තේ සර්පයෝ ඉන්නවා කියලා හිතන්න. දැන් කෙනෙක් කියයි පෑගුණොත් කොහොම සර්පයා කනවා තමයි කියලා. බුදුහාමුදුරන්ගේ කාලේ ඔය වගේ එක ස්වාමීන් වහන්සේ නමක් කැලේ භාවනා කරන්න ගිය වෙලාවේ උන්වහන්සේගේ කුටිය වහලේ ඉඳලා බොහොම විෂ සහිත සර්පයෙක් ඇඟට වැටුණා. මේ සර්පය ඇඟ වෙලාගෙන විෂ ඇඟේ තවරලා ගියා. දෂ්ට කරනවා කියවට මේ දත වදින්න ගහන එකම නෙමෙයි දෂ්ට කිරීම. ධර්මයේ තියෙනවා දෂ්ට කරන ක්‍රම 4ක්. සමහර සර්පයෝ ඉන්නවා කියනවා අර දත වදින්න දෂ්ට කරන. සමහර සර්පයෝ දුමක් විහිදවනවා කියනවා. මේ විෂ දුම් පිට කරනවා. ඔබ දැකලා ඇති සමහර විෂ විදින සර්පයෝ දැකලා තියෙනවා. ওই සත්වවත් එහෙමත් ඉන්නවා. සමහරව අර දත් වලින් විෂක් විදිනවා. එතකොට සමහරු විෂ විදිනවා කියන.
සමහරු විස දුමාරයක් පිට කරනවා කියන. සමහර සර්පයන්ගේ විස මුළු ඇඟ පුරාම තියෙන්නේ කියන. ඔවුන් දෂ්ට කරන්නේ ඇඟට වැටුණට පස්සේ ඇඟ වෙලාගෙන ඇඟේ තියෙන විස ඇඟේ තවරලා යනවා කියන. ඊටාම විස සහිත සර්පේ අර ස්වාමීන් වහන්සේට දෂ්ට කරලා ගියා. උන්වහන්සේ දැනගත්තා. ඉක්මනට ඇඳේ ඉඳගෙන මනි ස්වාමීන් වහන්සේලාට කිව්වා ආශ්මතුනි මාව උස්සලා ගිහින් එළියෙන් තියන්න. තව ටික වෙලාවකින් මේ ශරීරේ බොල් වී ටිකක් විසිරීලා යනවා වගේ මෙතනම විසිරීලා යයි. එහෙම උස්සගෙන ගිහිල්ලා එළියෙන් තියෙනකොටම ඇඟ ඉදිමුණා කියන. ඒ විසට උන්වහන්සේ එහෙම අපවත් වුණා. ඇඟ තැන් තැන් වලින් පුපුරලා ඕජාව ගැලුවා කියන එච්චරකට විසක්. එදා ධම්සභා මණ්ඩපයේදී බුදුරජාණන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේලා අහනවා ස්වාමීනි අසවල් ස්වාමීන් වහන්සේට සර්පෙක් දෂ්ට කරලා මෙහෙම උන්වහන්සේ අපවත් වුණා. ඇයි එහෙම වුනේ? අපිට පේන්නේ නැති දෙයක් බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි ওই භික්ෂුව සර්ප කුල 4ට මෛත්‍රී වැඩුවා නම් ඕක වෙන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ මේ මහ පොළොවේ ඉන්න සර්ප වර්ග ඔය විස සහිත පොළොවේ ඇදිලා එන සියලුම සර්පයන්ගේ කුල 4ක් පෙන්වනවා. කොටස් 4ක්. විරූපක්ඛේ හිමේ මෙත්තං මෙත්තං ඒරාපතේ හිමේ. චබ්බ්‍යා පුත්තේ හිමේ මෙත්තං මෙත්තං කන්හා ගෝතමකේ හිච. විරූපාක්ඛ චබ්බ්‍යා පුත්ත කන්හා ගෝතම ඒරාපත කියලා සර්ප කුල 4ක්. මෙන්න මේ සර්ප කුල 4ට මෛත්‍රී වඩන්න කියනවා. සර්පයෙන් මොනවා හරි අනතුරක් වුණත් ජීවිතේ රැකෙනවා. ඒ තරම් මෛත්‍රිය බලයක් තියෙනවා. කෙනෙක් සර්ප කුලයන්ට මෛත්‍රී වැඩුවා නම් සර්පෙක් දෂ්ට කිරීම නිසා ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ කියලා. මොන ක්‍රමෙන් හරි බේරෙනවා. එතකොට අපිට පේනවා ඊළඟට ඔබ අහලා ඇති මෝර පිරිත. මම මේ කියන්නේ ඔබට ආරක්ෂාව හදාගන්න පිරිත. මෝර පිරිත ඊටාම බලවත් පිරිත. උදේ හවස දැන් මේ කාලේ අපි දන්නේ නැහැ නේ. දැන් ඔබට එච්චර තේරෙන්නේ නැහැ. ඒ වගේ ලෝකේ මේ වසංගත රෝග බිය කියන එක. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේ අවුරුදු 700ක් බෝසත් මොණරෙක් හැටියට ඉන්නකොට ආරක්ෂා වෙච්ච පිරිතක් තමයි මෝර පිරිතේ තියෙන්නේ. අනතුරු කරන්න රජ්ජුරුවෝ අල්ලගෙන ඉන්න කියලා දක්ෂම වැද්දෙක් පිටත් කරා. ඕ ගිහිල්ලා කවදාවත් ඉලක්කේ වැරදිච්ච නැති වැද්දා. රත්තරම් පාට මොනරාව හරියට ඉලක්ක කරලා ඊතලයේ විද්දා. කෙලින්ගේ ඊතලේ මොනරා ළඟදී හැරිලා ගහකට වැදුණා. කවදාවත් වැරදිලා නැහැ. ඊට පස්සේ මද්දක් අරගෙන ගිහිල්ලා මතුරලා ඒ කාලේ වැද්දන් ළඟ තිබිලා තියෙන මන්තර. මතුරලා ගැහුවා මද්ද. මොන මැතිරිලිද මද්ද ගිහිල්ලා පැත්තකට ගිහිල්ලා වෙන දිහාකට වදිනවා. ඔක්කොම මන්තර යටයි මෝර පිරිතට. අර බෝසත් මොනරා උදේ පාන්දර ඉර උදා වෙනකොට ගාත දෙකක් සිහි කරනවා. පෙර සසර පාරමී පුරපු පිනට ඒ ගාත දෙක සිහි කරන දවසේම පුදුම ආරක්ෂාව. ගහක අත්තක් වැටෙන්න ආවත් කැඩිලා ඇඟට වැටෙන්නේ නැතුව වෙන දිහාකට විසිනවා කියලා. රාත්‍රී නිදාගන්න යනකොට බෝසත් මොනරා ඉර බහින දිහා බලාගෙන ගාත දෙකක් සිහි කරනවා. ඒ නිසා පිරිත් පොතේ තියෙනවා. බොහොම ලේසි කටපාඩම් කරගන්න. ඒ ගාත දෙක. උදේ හවස සිහි කරන්න. දැන් ඔබ උදේ රස්සාවට යනවා. දරුවෝ උදේ නැගිට්ටෝලා ඉස්කෝලේ යවනවා. උදේ නැගිටපු ගමන් 1000ක් වැඩ සැලසුම් කරලා උදේ වැඩ පටන් ගන්න. ඇඳේ ඉඳන් හරි නැගිටපු ගමන් බුදුන් ඇඳලා හරි සිහි කරන්න. උදේචයන් චක්කුමා ඒක රාජා. චක්කුමා කියන්නේ ඇස් ලබා දෙනු. ඒක රාජා. ලෝකයාටම ඇස් ලබා දෙන එකම රජු උදෑසනින් පහළ වෙනවා. ඒ කියන්නේ සූර්යයා. කියන්නේ අපිට ඇස් තිබ්බත් ආලෝකේ නැත්තම් පේනවද? නෑ. අපිට ඇස් තිබ්බත් පේන්නේ එළිය තිබ්බොත් විතරයි. ලෝකයාටම ඇස් පහළ කරලා දෙන සූර්යයා උදෑසනින් පහළ වෙනවා. හරිස්ස වන්නෝ පඨවි ප්‍රභාසෝ. ලෝකයේටම රන්වන් රැස් විහිදෝන. ලෝකයාම රන්වන් රැසින් බබලවනු. තන්තන් නමස්සාමි හරිස්ස වන්නම් පඨවි ප්‍රභාසං. ලෝකයේටම රැස් විහිදෝන ලෝකයෙන් බබලවන මේ සූර්යාට මගේ ගෞරවේ නමස්කාර වේවා. ඇයි Taman දවසේ වැඩ ඔක්කොම කරගන්නව ඉරේලියෙන් නෙමෙයිද? තයජ්ජ ගුත්තා විහරේම දිවසං. අනේ අද දවස පුරා මට කිසිම කරදරයක් අනතුරක් විපතක් නැතුව මාව ආරක්ෂා වේවා කියලා Tamanට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරගන්න.
ඒ ආරක්ෂාව පිහිටන්නේ ඊළඟ ගාථාවේ. ඒ ගාථාව බොහොම බලගත්තු ගාථාවක්. ඒකේ තියෙනවා "ඒ බ්‍රාහ්මනා වේද ගෘහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා." ඒ බ්‍රාහ්මනා වේද ගෘහ සබ්බ ධම්මේ කියන්නේ මේ විශ්වයේ සියලුම ධර්මයන් අවබෝධ කරගත් බුදුවරු පහළ වුණාද තේමේ නමෝ ඒ සියලු බුදුවරුන්ට මගේ নমස්කාරය වේවා. තේජ මම් පාලයන්තු ඒ සියලු බුදුවරුන්ගේ බුද්ධ ශක්තියෙන් මාව ආරක්ෂා වේවා කියලා හිතනවා. නමත්තු බුද්ධානං ඒ සියලු බුදුවරුන්ට මගේ নমස්කාරය වේවා. නමත්තු බෝධියා ඒ බුදුවරුන්ගේ බුද්ධ ඥානයන්ට නව අරහදී බුදු ගුණ තිසැත්තෑ ඥාන සූවිසි ප්‍රත්‍ය ඥාන බුදුවරු තුල පැවතිච්ච අනන්ත බුදු ගුණ වලට මගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තානං විමුක්තියට පත්වෙච්ච බුදු පසේ බුදු මහරහත් සියලු තුමන්ට මගේ নমස්කාරය වේවා. නමෝ විමුක්තිය ඒ විමුක්ති මාර්ගයට නිවන් මඟට මගේ নমස්කාරය වේවා. එක ගාථාවෙන් සියල්ල කැටි කරලා තියෙනවා. ඔය ගාථාව සිහි කරන්න කියන. උදේ පාන්දර අර බෝසත් මොනර ඔය ගාථා දෙක සිහි කරනවා කියන. ඒ ගාථා දෙකෙන් දවස පුරාම අනතුරු වලින් තමන් ආරක්ෂා වෙන බලගතු ආරක්ෂා. ඔකට ධර්මී කියන්නේ බ්‍රහ්ම මන්ත්‍රය කියලා. සියලු මන්ත්‍ර යටයි ඕකට. රැට නිදා ගන්න ගිහිල්ලා හිතනවා හවසට ඉර බහිනකොට කියන තව ගාථා දෙකක් තියෙනවා. අපේචයන් චක්කුමායේක රාජ. අපේචයන් කියන්නේ ඉර බැස යන. ලෝකේට මාලෝකේ පහල කරපු සූර්යා බැස යනවා. හරිස්සවන්නෝ පටවිප්ප බහසෝ තන්තන් නමස්සාමි හරිස්සවන්නම් පටවිප්ප බහසං තයජ්ජ ගුත්තා විහරේමු රත්ති. ඒ ඉර බැස යන ලෝකේම බබලෝලා රැස් විහිදෝල බැස යන සූර්යාට මගේ ගෞරව නමස්කාරය වේවා. අද රාත්‍රී කාලේ මේ අන්ධකාරේ මට කිසිම අනතුරක් නොවේවා කියලා රාත්‍රී තමන්ට ආරක්ෂාවක් අදිෂ්ඨාන කරනවා. ඒ ආරක්ෂාව පිළිදන්නේ අර ගාථාවයි. ආයෙත් තියෙන්නේ අර උදේට කියපු දෙවෙනි ගාථාවමයි. "ඒ බ්‍රාහ්මනා වේද ගෘහ සබ්බ ධම්මේ තේමේ නමෝ තේච මම් පාලයන්තු නමත්තු බුද්ධානං නමත්තු බෝධියා නමෝ විමුක්තානං නමෝ විමුක්තියා" කියලා ওই ගාථාව සිහි කරලා රැ නිදා ගන්නවා. ඔය ගාථා දෙක උදේ හවස Tamanට පුදුම ආරක්ෂාවක්. ඒ නිසා අපිට ධර්මයේ පුදුමාකාර ආරක්ෂාව මේ ලෝකේ කාටවත් නැති ආරක්ෂාවක් ධර්මයෙන් හදාගන්න පුළුවන්. අන්නේ ආරක්ෂාව උදේ හවස ඇති කරගන්න. ඇති කරගෙන ගෙවල් වල බුදුන් අඳලා දැන් බලන්න ඉස්සර ඔය පරණ ආච්චිලා සීලට තුන් සූත්‍රේ කටපාඩම්නේ. දැන් ඉතින් ඒක බුදුන් අඳින්නවත් නැහැනේ දැන් ගොඩක් ගෙවල් වලනේ. ඉස්සර එහෙම නේ හවසට මල් කඩාගෙන ඇවිල්ලා ගෙවල් වල සූද දුන් ටිකක් ඔය ගෙවල් වලට අල්ලලා තුන් සූත්‍රේ කියලා හොඳට බුදුන් ඇඳා. පිරිත් කියලා. ඒ නිසා හවසට බුදුන් මේ කාලෙවත් අපි බේරෙන්න මේ විපත් වලින්. ඒ නිසා හොඳට බුදුන් ඇඳලා තුන් සූත්‍රේ කියන පිරිත් කියන. අපිට තියෙන එකම ආරක්ෂාව තුනුරුවන්ගේ ආරක්ෂාව. ඒ නිසා නිතර පිරිත් කියන්න. ඒ වගේම මේ පිරිත කන්ද පිරිත, ඒ වගේම මෝර පිරිත. මේ පිරිත් වල ආනුභාවයෙන් ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ ලෝකෙම දැන් පැතිරිලා යන මේ රෝග බිය වසංගත රෝග බිය දුරු වේවා. මේ අපේ රටට නම් මේ වසංගත රෝග ව්‍යාප්ත නොවේවා. ඒ නිසා අපට නිදහසේ පින්දහම් කරගෙන ධර්මයේ දියුණු කරගන්න තුනුරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු.